අද අපි කතා කරමු එතනින් එහාට කර්ණාටක නාගරික ජීවිතයේ පසුබිම මාතෘකාව යටතේ අපි සාකච්ඡා කරා මේ නගර බිහිවීම දිගුකාලීන සහ ක්‍රමානුකූල ක්‍රියාවලියක් සඳහා ලොකු කාලයක් ගත වෙනවා. එතකොට මේ ඉතිහාසය අපි ආපස්සට ගිහින් බලුවා పూర్ව ඓතිහාසික යුගයේ ආරම්භයේ සිට මේ ක්‍රමානුකූලව තමයි අධිර නගර නිර්මාණය වෙන්නේ. ඒතර මිනිස්සු මුලින්ම කෘෂිකර්මාන්තයට යොමු වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇති කරගත්ත ස්ථිරවාසීතාවය ඊට පස්සේ ගම්මාන බිහි වුණා. ඒ ගම්මාන තුලින් තමයි පස්සේ කාලෙකදී නගර නිර්මාණය වෙන්නේ. මේ ගම්මාන බිහි වෙලා කෘෂිකර්මාන්තයේද මේගොල්ලෝ කාලයක් තිස්සේ කෘෂිකර්මාන්ත නියැලුණා. ඒ කාලයක් තිස්සේ කෘෂිකර්මාන්ත කරපු නිසා සමාජය තුල කිසියම් පන්තියක් නිර්මාණය වුණා. අපි කියනවා මේකට සමාජ ස්තරායනය. දුප්පත් සහ පොහොසත් කණ්ඩායම් දෙකක් බිහි වුණා. මේ පොහොසත් කණ්ඩායම තමයි පස්සේ කාලෙකදී නගර නිර්මාණය කරගෙන නගරවලට යන්නේ. ඒතර මේක දිගුකාලීන සහ ක්‍රමානුකූල ක්‍රියාවලියක්. මේ සඳහා අවශ්‍ය කරන කාරණා කීපයක් තියෙනවා. මූලික වශයෙන්ම මිනිස්සුන්ගේ ජීවන ශෛලිය ග්‍රාමීය ස්වරූපයකින් නාගරික ස්වරූපයකට පරිවර්තනයක් සිදු විය යුතුයි. එහෙම නැතුව නගරයක තියෙන භෞතික සම්පත් මාර්ග, වාසල් දොරටු, දියාගල්, ප්‍රාකාර, උද්‍යාන, සල්පිල් මේ නාගරික අංගෝපාංගිදු පමණින් නගරයක් නිර්මාණය වෙන්නේ නැහැ. සඳහා අනිවාර්යයෙන්ම ජනතාවගේ ජීවන ශෛලිය ග්‍රාමීය ස්වරූපයකින් නාගරික ස්වරූපයකට පරිවර්තන විය යුතුයි. අවශ්‍ය අනිවාර්යයි. අපි එතනින් එහාට යමු. මේ මාතෘකාව පළමු වන නාගරීකරණය. පළමු වන නාගරීකරණය. අපි කතා කරාපු කලින් මාතෘකාවේදී ක්‍රිස්තු පූර්ව 450 විතර වෙනකොට ලංකාවේ පළමු නාගරීකරණය දකින්න හම්බ වෙනවා. නාගරීකරණය ආරම්භ වෙනවා. එතකොට මේ ක්‍රිස්තු පූර්ව 450 වෙනකොට ලංකාවේ නගර බිහිවීම ආරම්භ කරගෙන මොකද්ද මේ සමාජ ස්තරායනය යම් තාක් දුරකට මේ වෙනකොට සාර්ථක වෙලා තිබුණා. ඒ අනුව නිෂ්පාදන අතිරික්ත හිමිකම් කියපු විශාල පිරිසක් බිහි වුණා. මේ වියලි කලාපයේ පුරා මෙවැනි නිෂ්පාදන අතිරික්ත හිමිකම් කියපු ප්‍රභූවරු ප්‍රාදේශීය නායක විශාල සංඛ්‍යාවක් බිහි වෙනවා. අපිට හම්බෙන සෙල්ලිපි වලින් හොයාගන්න පුළුවන් මෙවැනි නායකයන් 100 ගණනකට වඩා ප්‍රදේශය තුල සිටි බව. එතකොට ඒ ප්‍රභූවරු හඳුන්වපු නම තමයි පරුමක කියන නම. අපිට කලින් හම්බුන තවත් නම් පරුමක කියලා කිව්වා, බත කියලා කිව්වා. ඒතර මේ සංඛ්‍යාව විශාල සංඛ්‍යාවක්. මේ පරුමකවරු, මේ ප්‍රභූවරු පෞල් වශයෙන් සංවිධානවල හිටියා. ඒගොල්ලෝ මේ Tamanගේ පවුලේ බලපරාක්‍රමයේ කීර්තිය පවත්වා ගන්න මොකද්ද කරේ? විදේශ වලින් ආනයනය කරපු භාණ්ඩ පරිහරණය කරා. මේ වෙනකොට ඔවුන්ට ජීවත් වීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය කරන ධනය තියෙනවා, ඔවුන්ට අතිරික්තය තියෙනවා. නිසා ඔවුන් සමාජයේ ප්‍රභූන් වශයෙන් ජීවත් වුණා. ඒ ප්‍රභූත්වය පෙන්වන්න ඔවුන් අර විදේශී භාණ්ඩ සහ විදේශී භාණ්ඩ පරිහරණය කරා. අපිට හම්බ වෙනවා කැණීම් වලදී එයාගේ හමු වුණු විදේශයෙන් ආනයනය කරපු පබළු සහ මැටි භාජන වගේ දේවල්. බලමු උදාහරණ කිහිපයක්.
itu බලමු අපි ගෲප් එකට දැම්මා වුණ මේ පරුමකයන් පරිහරණය කරපු වටිනා භාණ්ඩ. මේ තියෙන්නේ ඒ පරුමකයන් පරිහරණය කරපු භාණ්ඩ කීපයක් මෙතන පුතා මේ ගෙල මාලයක් පබළු මාලයක් මේක ඉබ්බන් කටුව සුසාන භූමි සොයාගත් එකක් පරමකරුන් පරිහරණය කරපු භාණ්ඩයක්. එතන මේකේ මේ සමහර පබළු ඉන්දියාවෙන් ආනයනය කරපු පබළු වර්ග. તો ක්‍රිස්මහාරාම වගේ නගරවල කරපු කැලෑම් වලින් මෙන්න මේ වගේ තවත් පබළු වර්ග සොයාගෙන තියෙනවා. මේ වගේ ඒ කාලේ වෙනකොට මෙවැනි දේවල් පරිහරණය කරේ යම් ආකාරයකට ධනයක් තිබුණු ප්‍රභූ පුද්ගලයෝ. එතකොට ඔවුන්ගේ ජීවිතය සුඛෝපභෝගී ආකාරයෙන් පවත්වා ගත්ත බවට මේක ඉතා හොඳ සාක්ෂියක් වෙනවා. එතකොට මේ විදේශීය භාණ්ඩ මේගොල්ලෝ ආනයනය කරලා පරිභෝජනය කරා. මේ විදේශී භාණ්ඩ ලැබුණේ කොහොමද? එන අනිවාර්යයෙන් මේගොල්ලෝ විදේශ රාජ්‍යයන් සමග වෙළඳ සම්බන්ධතා පැවැත්තුවා. අපි අර කලින් බලපු අර ගෙලමාලය පුදාලා වර්ධව තීරුම් ගන්න එපා. ඔයවැනි ගෙලමාලයක් අපිට උබ්බන් කටුවෙන් හම්බුනේ නැහැ. අපිට හම්බුනේ පබළු. ඉතින් පුරාවිද්‍යාඥයෝ මේ ගෙලමාලය අනුමාන වශයෙන් මේක අමුණලා හැදුවා. මේ ආකාරයට මාලයක් සකස් කරලා තියෙන ඇති කියන පදනම මත. එතකොට ඒ සමහර පබළු ඉන්දියාවෙන් ආනයනය කරපුවා. එන අපිට පැහැදිලි වෙනවා මේගොල්ලෝ මේ වෙනකොට විදේශීය වෙළඳාමට සම්බන්ධ වෙලා තිබුණා. අපි කලින් කතා කරා මේ ජනතාවගේ ජීවන ශෛලිය මේ ග්‍රාමීය ස්වරූපයකින් නාගරික ස්වරූපයට පරිවර්තනය වෙන්න අනිවාර්යයෙන්ම රට අභ්‍යන්තරයේ ඇතිවන ආර්ථික දියුණුව සහ විදේශ වෙළඳ සම්බන්ධතා බලපාන බව ඒතර පැහැදිලි වෙනවා අපිට මේ කාලේ වෙනකොට මේගොල්ලෝ විදේශ වල සම්බන්ධතා පවත්වලා තිනවා. මේ ඉන්දියාවෙන් ආනයනය කරපු පබළු වලින් අපිට ඒක අනුමාන කරගන්න පුළුවන්. එතකොට මේ කාලේ වෙනකොට මේ ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක වන අන්තර්ජාතික වෙළඳාමට සක්‍රිය සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වීම නිසා විශාල ධනයක් රටට ගලාගෙන ආවා. මේ ගලාගෙන ආපු ධනය නිසියාකාරව කළමනාකරණය කරගෙන හසුරුවන්න පාලනය කරගන්න අවශ්‍යතාවයක් ඇති වුණා. ඒ නිසා මේ නිෂ්පාදන අතිරික්තයට හිමිකම් කිව් පුද්ගලයන් මොකද කරේ? ඔවුන් කිසියම් පාලන යාන්ත්‍රණයක් සකස් කරගන්න උත්සාහ ගත්තා මේ ආදායම් පරිපාලනය කරන්න. එතනදී අර නිෂ්පාදන අතිරික්තයක් සහිත ධනවත් පුද්ගලයෝ ඔවුන් මනවෙන් සැලසුම් කරන ලද ජනාවාසයකට ගොනු වුණා. ඔවුන් සහ ඔවුන්ගේ පවුල් එවැනි ජනාවාසයකට ගොනු වුණා. මේ ජනාවාසය මොන වගේද? මේක ආරක්ෂිත ප්‍රාකාර, ගලින් හැදුණු නිවාස, දියාගල්, සල්පිල්, වාසල් දොරටු මේ වගේ සියලු පහසුකම් වලින් සමන්විත ජනාවාසයක්. මේ තමයි අපිට කලින් කියපු නගරය නිර්මාණය වීම. අපි ඉගෙනගෙන තියෙනවා පණ්ඩුකාභය රජතුමා මේ අනුරාධපුරය දක්වා ක්‍රමානුකූලව දියුණු කරපු ආකාරය. හොඳයි. අනුරාධපුර නගරය මෙලෙස බිහි වුණා. මේ ආකාරයට බිහි වුණා. මේ නගරය මේ ගම්මැසි ගොවියන් නිෂ්පාදනය කරන ආහාර වලින් සත්ව නිෂ්පාදනය වලින් ස්වයං පෝෂණය වුණා. එතකොට නොයෙකුත් කර්මාන්තවල කාර්යක්ෂමව සාර්ථකව නියලුණා. මොකද මේ කර්මාන්ත ලෝහ කර්මාන්තය, වාරි තාක්ෂණ වාරි කර්මාන්ත මෙවැනි කටයුතු වල කාර්යක්ෂමව නියලුණා. ඒ නිසා මේ නගරය අවුරුදු 1400කට ආසන කාලයක් තිස්සේ ලංකාවේ අගනුවර වශයෙන් පැවතුණා, විරාජමානව තිබුණා.
ඊළඟට එවැනි තවත් නගරයක් අපිට හම්බ වෙනවා දකුණු පළාතේ මාගම නගරය. ඒතර අනුරාධපුරයට සාපේක්ෂව මාගමත් ඒ ආකාරයට සංවර්ධනයට පත් වුණා. ඊට පස්සේ අවුරුදු 1400කට කාලෙකින් පස්සේ අනුරාධපුර රාජධානිය බිඳ වැටෙනවා, නගරය බිඳ වැටෙනවා. වියලි කලාපය තුල තවත් නගරයක් නිර්මාණය වෙනවා. අපි මේ ටික ලියාගෙන ඒ ටික කතා කරමු. මාතෘකාව ලියන්න පළමු වන නාගරීකරණය. ඡේදයක් ලියා ගමු. ක්‍රිස්තු පූර්ව 450 පමණ වන විට ක්‍රිස්තු පූර්ව 450 පමණ වන විට අප රටේ සමාජ ස්ථරායනය යම් දුරකට සම්පූර්ණත්වයට පත් වී තිබුණි. නිෂ්පාදන අතිරික්තයට හිමිකම් දී ප්‍රාදේශීය ප්‍රභූන් විශාල සංඛ්‍යාවක් වියලි කලාපය පුරා පැතිරී සිටි බව එම කාලයට අයත් සෙල්ලිපි වලින් තහවුරු වේ. සෙල්ලිපිවල ඔවුන් පරුමක ලෙස හඳුන්වා ඇත. මෙම ප්‍රභූන් තම තමන්ගේ පවුල්වල
බල පරාක්‍රමය පෙන්වීමට සහ බල පරාක්‍රමය පෙන්වීමට සහ සෑය පොඩ්ඩක් කියන්න. මෙම ප්‍රභූන් තම තමන්ගේ පවුල්වල තම තමන්ගේ පවුල්වල තම තමන්ගේ පවුල්වල බල පරාක්‍රමය පෙන්වීමට සහ බල පරාක්‍රමය පෙන්වීමට සහ කීර්තිය පවත්වා ගැනීමට කීර්තිය පවත්වා ගැනීමට කීර්තිය පවත්වා ගැනීමට විදේශවලින් ආනයනය කරන ලද විදේශවලින් ආනයනය කරන ලද විදේශවලින් ආනයනය කරන ලද භාණ්ඩ පරිහරණය කිරීමට භාණ්ඩ පරිහරණය කිරීමට භාණ්ඩ පරිහරණය කිරීමට පෙළඹින අනුරාධපුර සහ මාගම නගරවලින් අනුරාධපුර සහ මාගම නගරවලින් අනුරාධපුර සහ මාගම නගරවලින් එලෙස ආනයනය කරන ලද එලෙස ආනයනය කරන ලද පබළු සහ මැටි භාණ්ඩ සොයාගෙන තිබේ. පබළු සහ මැටි භාණ්ඩ සොයාගෙන තිබේ. ඔවුන් විදේශ වෙළඳාමට ඔවුන් විදේශ වෙළඳාමට ඔවුන් විදේශ වෙළඳාමට සම්බන්ධව සිටි බව එයින් පෙනේ. අලුත් ඡේදක ලියන්න. ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වූ ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වූ ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වූ අන්තර්ජාතික වෙළඳාමට අන්තර්ජාතික වෙළඳාමට අන්තර්ජාතික වෙළඳාමට සක්‍රියව සම්බන්ධ වීම නිසා සක්‍රියව සම්බන්ධ වීම නිසා විශාල ධනයක් විශාල ධනයක් විශාල ධනයක් රට තුලට
ගලා ආවේය. රට තුලට ගලා ආවේය. අතිරික්තයට හිමිකම් කී ප්‍රභූන්ට අතිරික්තයට හිමිකම් කී ප්‍රභූන්ට අතිරික්තයට හිමිකම් කී ප්‍රභූන්ට ජීවිතය සුඛෝපභෝගීව පවත්වාගෙන යාමට ජීවිතය සුඛෝපභෝගීව පවත්වාගෙන යාමට අවකාශය ලැබුණි. අවකාශය ලැබුණි. මෙසේ රට තුලට ගලාගෙන එන මෙසේ රට තුලට ගලාගෙන එන මෙසේ රට තුලට ගලාගෙන එන ආදායම පරිපාලනය කිරීමට ආදායම පරිපාලනය කිරීමට ආදායම පරිපාලනය කිරීමට පාලන යාන්ත්‍රණයක් අවශ්‍ය විය. පාලන යාන්ත්‍රණයක් අවශ්‍ය විය. අතිරික්තයට හිමිකම් කී අතිරික්තයට හිමිකම් කී අතිරික්තයට හිමිකම් කී ප්‍රභූන් සහ ඔවුන්ගේ පවුල් ප්‍රභූන් සහ ඔවුන්ගේ පවුල් ප්‍රභූන් සහ ඔවුන්ගේ පවුල් මනවින් සැලසුම් කරන ලද මනවින් සැලසුම් කරන ලද මනවින් සැලසුම් කරන ලද ජනාවාසයකට ගොනු විය. ජනාවාසයකට ගොනු විය. කමදාලා ලියන්න. ආරක්ෂිත ප්‍රාකාර ආරක්ෂිත ප්‍රාකාර ආරක්ෂිත ප්‍රාකාර දියාගල් දියාගල් වාසල් දොරටු දියාගල් වාසල් දොරටු උද්‍යාන උද්‍යාන පොකුණු පොකුණු සල්පිල් සල්පිල්
ක්‍රමවත් මාර්ග ආදියෙන් සමන්විත එවැනි ජනාවාසයක් ආදියෙන් සමන්විත එවැනි ජනාවාසයක් ආදියෙන් සමන්විත එවැනි ජනාවාසයක් නගරයක් ලෙස හැඳින්වේ නගරයක් ලෙස හැඳින්වේ Pandukabe Raju අනුරාධපුරය සැලසුම් සහගතව ගොඩනැගූ ආකාරය මහා වංශයේ සඳහන් වේ අලුත් ඡේදක ලියන්න ධම්මසිංහ ගොවියන් විසින් නිපදවන ලද ආහාර සහ සත්ව නිෂ්පාදන වලින් ස්වයං පෝෂණය වීම ලෝහ කුඹල් වඩු ආදී කර්මාන්තවල කාර්යක්ෂමව නියැලීම වාරිත තාක්ෂණය දියුණු වීම ආදී හේතු නිසා වසර 1400කට ආසන කාලයක් මෙරට අගනුවර ලෙස අනුරාධපුරය පැවතුණි
ඊට සමගාමීව දකුණු පළාතේ මාගම නගරය ක්‍රියාත්මක විය. එතකොට පුතේ මේ අනුරාධපුරේ දක්වා පණ්ඩුකාභය රජතුමා ක්‍රමානුකූලව මේක සකස් කළා, ගොඩනැගුවා. ඒක මහා සිද්ධියක් පැහැදිලිව. උනා සදා විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ගත්තා. එතකොට ඒ ගොඩනැගු නගරය අවුරුදු 1400 ආසන කාලයක් තිබ්බා. අපි බලමු පණ්ඩුකාභය රජුගේ පාලන කාලය. පණ්ඩුකාභය රජු මෙතුමා රජ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 437. ඔයාලා දන්නවා ලංකා ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම් කරපු පාලකයා මෙතුමා. අවුරුදු කීයක්ද පුතේ මෙතුමාගේ පාලන කාලේ? උත්තරයක් දෙන්න බලන්න පුතේ. අවුරුදු කීයක්ද මෙතුමාගේ රාජ්‍ය පාලන කාලේ? පුංචි උත්සාහයක් දරන්න. අවුරුදු 70යි. හරියට හරි. තියෙන්නේ ඉතරලා හිටියයි. එතුමා වසර 70ක් රජකම් කළා. 70 වසරක්. එහෙනම් අපි දැන් මේකත් බලමු. මේ රජතුමාගේ පාලන කාලය අවසාන වෙන්නේ මොන අවුරුද්දේද පුතේ? අවසාන වෙන්නේ උත්සාහයක් දරන්න පුතේ. මොකක්ද සර් කිව්වේ? මේ රජතුමාගේ පාලන කාලය අවසාන වෙන්නේ මොන අවුරුද්දේද? පටන් ගත්තේ 437 අවුරුදු 70ක් රජකම් කළා. එහෙනම් මේ පාලනේ අවසාන වෙන අවුරුද්ද? ක්‍රිස්තුපූර්ව 400 නෑ 517. මං චූටක් එක අඳින්නම් මේ ඛණ්ඩාංක තලයක් වගේ කියලා හිතේ මේක. අපි මෙහෙම ගමු. අපි මෙතන ලකුණු කරගමු. 63 ඉතින් ක්‍රිස්තු වර්ෂ 63ද? ක්‍රිස්තු වර්ෂ 63වත් අවුරුදු ලොකු ගාණක් කරන අවුරුදු. 400 ගාණක් කිප්පු වෙනකොට වෙන්නේ. මෙන්න ක්‍රිස්තු උපත ගමුකෝ අපි. පූර්ව 367 ගදුදේ හරියට හරි. ක්‍රිස්තු පූර්ව 367 තමා පාලන කාලයේ අවසාන වෙන්නේ. මම මේ කියන්න පටන් ගත්තේ කියන්නම් තේරුම් ගන්න ලේසි වෙන්න. මෙන්න ක්‍රිස්තු උපත අපි ගමු මේක මේ පැත්ත ක්‍රිස්තු පූර්ව එතකොට. උපතට පෙර කාලය ක්‍රිස්තු පූර්ව මේ පොතෙන් පස්සේ කාලය ක්‍රිස්තු වර්ෂ. එතකොට මේ අපි ගමු 100 කියලා ගමු. මේ ක්‍රිස්තු පූර්ව 100, එතකොට මේක ක්‍රිස්තු පූර්ව 200, මේ ක්‍රිස්තු පූර්ව 300, මේ ක්‍රිස්තු පූර්ව 400,
මේ ක්‍රිස්තු පූර්ව 500 මේ ක්‍රිස්තු පූර්ව 600 මේක තව ඕන තරම් මෙහාට යන්න පුළුවන්. මේ පැත්ත ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 100 මේ 200 මේ 300 මේ 400 මේ 500 මේ 600 අපි මෙහෙම ගිහිල්ලා පුතේ දැන් කීයක් උතර ගිහිල්ලාද? ක්‍රිස්තු වර්ෂ දැන් පුතේ කීයක් උතර ගිහිල්ලාද? 2022 හරියට හරි. 2021 දක්වා දැන් අපි අවිල්ලා ඉන්නේ. එතන ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා මේ වෙනකොට අවුරුදු 2021යි. මේ ක්‍රිස්තු පූර්ව 100නේ. එතකොට මේ රජතුමා රජ වුණේ ක්‍රිස්තු පූර්ව 437. 437. අපි ගමු දල වශයෙන් මෙතන කියලා ගමු. ඔන්න 437. දැන් පුතේ යන්නේ මෙහාටල යන්නේ. මේ අතීතයේ සිට මේ එනවා වර්තමානයේ දක්වා. එතන මෙහාට තමයි යන්න ඕන. එතන මෙහෙ ඉඳන් මෙහාට 70ක් යනකොට අඩු වෙනවා. ක්‍රිස්තු වර්ෂ පැත්තේ නම් ඕක වැඩි වෙනවා. නමුත් ක්‍රිස්තු පූර්ව පැත්තේ මේක අඩු වෙනවා. ඒ නිසා 367 තමයි එන පරාසය. අපි ගමු මේ හරිය වගේ 367න් අවසන් වෙනවා. ඔයාලා අහලා ඇති මේ රජතුමා රාජ්‍යත්වයෙන් දසවන වර්ෂයේදී ලංකාවේ ග්‍රාම සීමා ලකුණු කරා. ග්‍රාම සීමා ලකුණු කරා. එහෙනම් කියන්න ලංකාවේ ග්‍රාම සීමා ලකුණු කළේ මොන අවුරුද්දේද පුතේ? මොන අවුරුද්දේද? දැන් තුමා රජ වුණේ 437. අපි ඒක දන්නවා. තුමා ග්‍රාම සීමා ලකුණු කරේ රාජ්‍යත්වයේ දසවෙනි අවුරුද්දේ. එහෙමනම් ග්‍රාම සීමා ලකුණු කළේ මොන වර්ෂයේදීද? 427 හරියට හරි. ක්‍රිස්තු පූර්ව 427 තමයි ග්‍රාම සීමා ලකුණු කළේ. 427. එහෙනම් දැන් අනුරාධපුර නගරය ගොඩනැගෙන්නේ මේ කාලේ. මේ නගරය මේ අනුරාධපුර නගරය උටන්න පුළුවන් නම් කියලා බිඳ වැටුනේ කොයි කාලෙද? බිඳ වැටුනේ මෙහෙම හදපු මේ ක්‍රිස්තු පූර්ව 437න් පස්සේ මේ හදපු නගරය බිඳ වැටෙන්නේ කොයි කාලෙද? මම ඒක කියන්නම්. ක්‍රිස්තු වර්ෂ මොකද? කාලිංග මාගාවම නෑනේ. නෑ පුතේ. ඒ පොළොන් නරේ. අපි මේකට කතා කරන්නේ නැහැ පුතා මේ පාඩේ. මම චුට්ටක් මතක් කරන්න පුතාට දැනගන්න ඕනේ. ඔයාලට මේකට මම කිව්වෙම නෑ කිසිසේත්ම. චුට්ටක් දැනගන්න කියන්නම් දැන්. ක්‍රිස්තු වර්ෂ 1017 ලංකාවට එල්ල වෙනවා රාජේන්ද්‍රගේ ආක්‍රමණය. 997 රාජරාජ ආක්‍රමණය කර අනුරාධපුරය. එතනින් පස්සේ 1017 යාගේ පුතා රාජේන්ද්‍ර ආක්‍රමණය කරා අනුරාධපුරය. එවකට පාලකයා පහ මහින්ද මහින්ද අර පුතේ රජතුමා රුහුණට පලා ගින් හිටියා. එතුමාව අල්ලගෙන හිරකාරයෙක් වශයෙන් අරගෙන ගියා ඉන්දියාවට. 1017 අනුරාධපුරය සම්පූර්ණයෙන් බිඳ වැටුණා. 1017 ක්‍රිස්තු වර්ෂ 1017 අපි දල වශයෙන් ගත්තොත් එතකොට දැන් ඔයාලට පේනවා පුතේ දල වශයෙන් මේ කියන්නේ මොකක්ද මේ අවුරුදු 1400කට ඔක දීලා ඉන්නද? එහෙනම් පුතේ මේ මයික් ඔෆ් කරගන්න. එහෙනම් අවුරුදු 1400ට ආසන්න කාලයක් අනුරාධපුර නගරය තිබුණා. 탁කටම නෙවෙයි දල වශයෙන් 1400 විතර මේ නගරය තිබ්බා. ඔන්න ලංකාවේ පළමු නාගරිකරණයේ මහා නගරය අනුරාධපුරේ 1017 බිඳ වැටුණා. විදේශ ආක්‍රමණ නිසා විශේෂයෙන්ම චෝල ආක්‍රමණ හින්දා මේක බිඳ වැටෙන්නේ. ඒක තමයි ආසන්න හේතුව. තවත් කාරණා කීපයක් තියෙනවා. එකපාරම චෝල ආක්‍රමණ ආව නෙවෙයි. අපි ඒක කතා කරන ළඟ මාතෘකාවේදී මාතෘකාවක් නැහැ අපිට එහෙම අනුරාධපුර බිඳවැටීමක් සම්බන්ධ මාතෘකාවක් නැහැ. නමුත් අපි ඒක කතා කරනවා. අපි දැනට මතක තියාගමු 1017 බිඳ වැටුණා අනුරාධපුරයේ අනුරාධපුර ප්‍රදේශය චෝල රාජ්‍යයේ ප්‍රාන්තයක් වශයෙන් පාලනය කරගෙන ගියා.
සෑහෙන කාලයක් තිස්සේ. ඊට පස්සේ මේ චෝල පාලනය අවසන් කරන්නේ ලංකාවේ බිහුණු ශ්‍රේෂ්ඨ පාලකයෙක් කුඩා කාලේ අනේක විද දුක්ගහට විඳලා දැඩි අරිෂ්ඨානයක් තිබ්බ ලංකාව නිදහස් කරගන්නවා බේර ගන්නවා කියලා. ඒ පුද්ගලයා චෝල පාලනය අවසන් කරලා ලංකාව නිදහස් කරගත්තා. උදාලා දන්නවා කවුද මේ පුද්ගලයා? මහා විජයබාහු. හරියට හරි එතුමා මහා විජයබාහු තරුණ කාලේ යෞවන අවදී පුංචි කාලේ කිව්වා කීර්ති කුමාරයා. එතුමා රාජනාමයේ තමයි විජයබාහු. අපි කියනවා මහා විජයබාහු. එතුමා තමයි පුතේ ක්‍රිස්තු වර්ෂ 1070 දී මේ චෝලයෝ ලංකාවෙන් එළවන්නේ. ඒතර අවුරුදු 53ක් චෝලයෝ අනුරාධපුරේ පාලනය කරා. මේ අතර පරතරය 53ක් වසර. වසර 53ක චෝල පාලනය අවසන් කරලා විජයබාහු රජතුමා ලංකාව නිදහස් කරගත්තා. ඊට පස්සේ වැදගත් තීරණයක් එතුමා තව තීරණයක් ගන්නවා. එතුමා ලංකාව එක්සේසත් කළා. සමස්ත ලංකාවේ පාලනය තමන් යටතටපත් කරගත්තා. එතුමා අනුරාධපුරයේ සිට නැවතත් රට පාලනය කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට ඉන්දියානු සාගර කලාපයේ මේ සිදුවීම් තිබුණු යම් යම් වෙනස්කම් මත ප්‍රවණතාවයන් මත එතුමා කිසියම් බරපතල තීන්දුවක් ගත්තා. මොකක්ද මේ කාලේ වෙනකොට මේ ඉන්දියානු සාගර කලාපය තුල සිදුවෙමින් තිබුණු වෙනස්කම ප්‍රවණතාවය මොකක්ද මේගොල්ලෝ තමන් අන්තර්ජාතික වෙළඳාම ඉන්දියානු සාගරයේ දකුණු පැත්ත මාරු. බොහොම හොඳයි සන්තෝසයි. අන්තර්ජාතික වෙළඳාමේ හැසිරීම වෙනස් වෙන්න පටන් ගත්තා. අන්තර්ජාතික වෙළඳාමේ හැසිරීම ක්‍රිස්තු වර්ෂ 6 වසරෙන් පස්සේ ක්‍රිස්තු වර්ෂ 600 වසරෙන් පස්සේ මොකද්ද පුතා වෙන්නේ? මේ ඉන්දියානු සාගර කලාපය තුල ක්‍රියාත්මක වූ අන්තර්ජාතික වෙළඳාම අරාබි ජාතීන් අතරපත් වෙනවා. අරාබීන් අතට. ඒ කියන්නේ මුස්ලිම් වරු අතරපත් වෙනවා. ඒ වගේම මේ වෙළඳාම කේන්ද්‍රගත වෙලා තිබුණේ ඉන්දියානු සාගරයේ බටහිර කලාපයක. මේ ඉන්දියන් සාගරයේ බටහිර ප්‍රදේශයට කේන්ද්‍රගතව තිබූ මේ අන්තර්ජාතික වෙළඳාම මොකද්ද පුතේ වෙන්නේ ඊළඟට? ඔව් ඉන්දියානු සාගර කලාපයේ බටහිරට කේන්ද්‍රගත වූ වෙළඳාමට මොකක්ද වෙන්නේ? ක්‍රිස්තු වර්ෂ 9 වෙනි සියවසෙන් පසුව මේ බටහිර නැගෙනහිර කොටසට කේන්ද්‍රගත වෙනවා. හරියට හරි. මේක සරල කාරණයක්. අපි හිතමු මේ ඉන්දියන් සාගරයනේ. මේ බටහිරට කේන්ද්‍රගත වූ වෙළඳාම ක්‍රමානුකූලව ඉන්දියන් සාගරයේ නැගෙනහිර පැත්තට කේන්ද්‍රගත වෙන්න පටන් ගන්නවා මේ අන්තර්ජාතික වෙළඳාම. එතකොට මේ ගිනිකොරදිග ආසියාතික පැත්තටම වෙළඳාම කේන්ද්‍රගත වෙනවා. ගිනිකොරදිග ආසියාතික පැත්තට. දකුණු චීනය වගේ ප්‍රදේශයන් මේ වෙළඳාමට එකතු වෙනවා. එතකොට මේ අන්තර්ජාතික වෙළඳාම ඉන්දියන් සාගර කලාපයේ නැගෙනහිර කොටසට කේන්ද්‍රගත වෙනකොට දැන් මේක බටහිර තියෙනකොට අපේ අගනුවර අනුරාධපුරය. ඒ පැත්තේ අපිට තිබුණ හොඳ වරායන් එහෙම. මාතොට ඉතා ප්‍රකට අන්තර්ජාතික වරාය තවත් වරායන් ගණනාවක් තිබ්බා. ඌරාතොට, කල්පිටිය, සලාවත්තොට වගේ වරායන් තිබුණා. එතකොට ඒවා ඉන්දියානු සාගරයේ බටහිර පැත්තට මූණලා තියෙන වරායන්. දැන් මේ බලුත් පුතේ ඔය වරායන් මේ ඉන්දියන් සාගරයේ බටහිර පැත්තට තියෙන වරායන්. එතකොට මේ අන්තර්ජාතික වෙළඳාම කේන්ද්‍රගත වෙනකොට නැගෙනහිර පැත්තට අපේ රටේ නායකයා පාලකයා කල්පනා කරා මේ අන්තර්ජාතික වෙළඳාමෙන්
සාර්ථක ප්‍රතිලාභ ලබා ගන්න අපිට සිද්ධ වෙනවා නැගෙනහිර වෙරළේ වරායන් සක්‍රිය කරන්න. දැන් වෙළඳාම කේන්ද්‍රගත නගර කලාපේ නගර ඉන්දියානු සාගර කලාපේ නිසා ලංකාවෙත් නැගෙනහිර වෙරළ තීරයේ තියෙන වරායන් ටික සක්‍රිය කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ හරහා රට තුලට ඇදීන ආදායම පරිපාලනය කරගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට මේ වරායන් හරහා ලංකාවට විදේශික බලපෑම් එන්න පුළුවන්. ඒක කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒ හරහා බලපෑම් එන්න වෙන්න පුළුවන්. ඒ තර්ජනයේ බලපෑම් වලින් ලංකාව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා ඊටම බරපතල වැදගත් තීන්දුවක් පාලකයා රජතුමා ගන්නවා. ඒ මොකද්ද? ලංකාවේ අගනුවර අනුරාධපුරයෙන් පොළොන්නරුවට ගෙනියන්න එතුමා තීරණය කරනවා. ඒතර අන්තර්ජාතික වෙළඳාමේ හැසිරීම බලපානවා ලංකාවේ නාගරික දියුණුවට. වෙළඳාම බටහිර කොටසේ කේන්ද්‍රගත වෙනකොට අපේ අගනුවර අනුරාධපුරයේ බටහිර වෙරළේ වරායන් සක්‍රිය වෙලා තිබුණා. ඒක නැගෙනහිර කේන්ද්‍රගත වෙනකොට එහෙමනම් අගනුවර ගෙනියන්න අවශ්‍ය වුණා. නැගෙනහිර වෙරළ කිට්ටුවට සඳහා තෝරගත් ස්ථානයේ පොළොන්නරුව ප්‍රවාහන පහසුකම් තියෙනවා. අනික තමයි අනුරාධපුර අගනුවරක් වශයෙන් තියෙන කාලෙත් පොළොන්නරුව උපනගරයක් වශයෙන් දියුණු තත්ත්වයක තිබුණා. මේ කුසි කර්මාන්ත සාර්ථකව කෙරුණා. වාර කර්මාන්ත හොඳට කෙරුණ පොළොන්නරුවේ අනුරාධපුර යුගයේ ඉඳන්ම. එතකොට මේක ප්‍රධාන වරාය ත්‍රිකුණාමල වරාය නැගෙනහිර වෙරළේ ඊට ආසන්නව තියෙනවා. මහලි ගංගාව එක්ක ප්‍රවාහන පහසුකම් තියෙනවා නගරේ කිට්ටුවටම. මේ නිසා අගනුවර වශයෙන් තෝරගත්තා පොළොන්නරු නගරය. එහෙනම් මේ වැදගත් තීන්දුව ගත්ත පාලකයා මහා විජයබාහු රජතුමා. ඒතකොට එහෙම තමයි පොළොන්නරු නගරය ලංකාවේ පාලන මූලස්ථානයේ බවට පත් වෙන්නේ. අපිට මේකට සාධක හම්බ වෙනවා. මේ ගිනිකොළඹ ආසියාවේ කලාපයේ බලවත් වූ බවට අපිට සාධක හම්බ වෙනවා. මේ විජයබාහු රජුගෙන් පස්සේ පාලකයෝ මේ මහා පරාක්‍රමී පාලකයෝ රජතුමා ළගේ පාලකයෝ මේ ගිනිකොළඹ ආසියාතික රටවල් සමග වැඩි වශයෙන් සම්බන්ධ පවත්වලා තියෙනවා. මේ කාලේ ලංකාවේ දේශපාලන ආගමික ආර්ථික දේශපාලන ආගමික ආර්ථික දේශපාලන ආගමික සහ ආර්ථික කටයුතු වලට ගිනිකොළඹ ආසියාතික බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම මේ විජයබාහු රජුගෙන් පස්සේ පාලක මේ බලපෑම සනාථ කරන කාරණයක් මේ කියන්නේ යන්නේ. විජයබාහු රජුගෙන් පස්සේ ලංකාවේ පාලක කිහිප දෙනෙක්ම මේ ගිනිකොළඹ ආසියාතික රටවල කාන්තාවෝ, ඒ කියන්නේ බුරුම කාම්බෝජ වගේ රටවල කාන්තාවෝ විවාහ කරගෙන තියෙනවා. ඉතින් පේනවා මේ ගිනිකොළඹ ආසියාවත් එක්ක අපි ලොකු සම්බන්ධතා පවත්වලා තියෙනවා. විජයබාහු රජතුමාත් සම්බන්ධතා පැවැත්තුවා. විජයබාහු රජතුමා බොහොම සමීප සම්බන්ධතා පැවැත්තුවා බුරුමයත් එක්ක. චෝලයන් එක්ක කරන යුද්ධෙදී බුරුමේ අපිට විශාල වශයෙන් ආදර ලබා දුන්නා. එතකොට ඒ සම්බන්ධතාව තව ටිකක් දියුණුනා. එතුමාගේ පස්සේ කාලෙදී අපි පුළුල් වශයෙන් මේ ගිනිකොළඹ ආසියාවේ රටවල් එක්ක සම්බන්ධතා ඇති කරගත්තා. දැන් මේ විවාහයන් එක්ක අපිට පේනවා දේශපාලන වශයෙන් බලපෑම් ඇති වුණු බව. මේ දේශපාලන හේතුන් මත තමයි විවාහන් සිද්ධ වෙන්නේ. එමෙ නිකන් නෙවෙයි. දැන් සාමාන්‍ය ගෙදරක මේ අපේ සාමාන්‍ය ගෑනලා මේ එහෙම ආදරය කළ කතාවද බැන්දට මේ රාජකීය කාන්තාවට එහෙම කරන්න හම්බෙන්නේ නැහැ. රාජකීය කාන්තාව දේශපාලන උමනා වෙනුවෙන් බිලි දුන්නා ඒගොල්ලන්ගේ තාත්තල රජවරු. හොඳයි පුතේ. ඒ පැත්තෙන් බැලුවොත් බොහොම අවාසනාවන්තයි. උන්ට ස්වාධීන තීරණයක් ගන්න බෑ. දේශපාලන උමනා මත බොහෝ විට විවාහ සිද්ධ වුණා. විජයබාහු රජතුමා විවාහ කරගත්තා දකුණු ඉන්දියාවේ කොහොමද මේ ඉන්දියාවේ කාලිංග වංශික තිලක සුන්දරේ බිසව. නංගි විවාහ කළ දුන්නා ඉන්දියාවේ පාණ්ඩ්‍ය කුමාරයෙකුට. මේවා දේශපාලන අරමුණු මත සිදු වුණු විවාහ. ගොඩාක් වෙලාවට මේ රජ පවුල් වල විවාහ සිද්ධ වෙන්නේ දේශපාලන අරමුණු මත. ආගමික බලපෑමක් තියෙනවා මේ කාලේ. ලංකාවේ සමහර ආගමික නිර්මාණ වලට බුද්ධ ප්‍රතිමා ඊට පස්සේ වාස්තු විද්‍යාව මෙන්න මේ වගේ නිර්මාණ වලට ගිනිකුණ දිග ආසියාතික බලපෑම් එල්ල වෙලා තියෙනවා. අපි යා ටිකක් තව ටිකක් කතා කරමු මේ ඡායාරූප ටිකක් බලලා අපිට පැහැදිලිව පේනවා
ගිනි කුරඳ ගාස්‍යාදික බලපෑම් එල්ල වුණු බව මේක ලංකාවට ආගමික වශයෙන් කරන අලංකාර ප්‍රතිමා කලාවට නිර්මාණ ශිල්පයට පවා මේ ගිනි කුරඳ ගාස්‍යාදික බලපෑම් එල්ල වෙලා තියෙනවා. මට පොඩි පුංචි ලාවක් දෙන්න. පුතා මේ තියෙන්නේ බලන්න ෆොටෝ ටික මම ගෲප් එකට දාන්න ඔයගොල්ලෝ පස්සේ බලන්න පුළුවන්. දැන් බලාගමු අපි. මේ තියෙන පුතා බෝරබුදුර් පන්සල. මේක තියෙන්නේ ජාවා දූපතේ. ජාවා දූපතේ. මේ විශාල කළුගල් පර්වතයක් හාරලා හදපු විහාරයක් මේ තියෙන්නේ. බෝරබුදුර්. දවැන්ත ආගමික මධ්‍යස්ථානයක්. මේ තියෙන්නේ ඒකම තමයි. බෝරබුදුර්. මේ තනිකර කළුගල් පර්වතයක් අරන් තමයි මේක හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒක චුට්ටක් පැහැදිලි පින්තූරයක් බෝරබුදුර් පන්සල. එතකොට පුතා මෙන්න මේ ඔය බෝරබුදුර් ආభాසය තමයි මේ තියෙන්නේ. මේ ලංකාවේ ගල් විහාරය පොළොන්නරු යුගයේ මහා පරාක්‍රම රජතුමා නිර්මාණයක්. අපි කියන උත්තරාරාමයේ නැත්නම් ගල් විහාරය මේකත් මේ පිහිටි කළුගල හාරලා හදපු නිර්මාණයක්. මේ තියෙන ගල් විහාරයේ විද්‍යාධර ගුහාවේ තියෙන බුදු පිළිමය වටේ අර තොරණක් එහෙම තියෙන වලට සමහර චිත්‍රකරණ හොඳට දන්නවා ඇති. එතන මේක අර ගිනි කොළඹක ආසියාතික බලපෑම එල්ල වූ බවට එක සාධකයක්. තා පින්තූර තියෙනවා. මේ ගල් විහාරයමයි මේ ගල් විහාරයේ සම්පූර්ණ කොටසක් මෙතන පේනවා. මෙතනින් මේ පේන විද්‍යාධර ගුහාව කොටස. දැන් තව එකක් තමයි පුතා මේ තියෙන්නේ මේක කාම්බෝජේ. මේක තමයි මම හිතන්නේ ලෝකයේ තියෙන විශාලම ආගමික ස්ථානයක්. මම හිතන්නේ හෙක්ටයාර් 200 ගාණක් පුරා ව්‍යාප්ත වුණු පන්සලක්. ලෝක විශාලම
ආගමික මධ්‍යස්ථානය අංකෝර් රොඩ් අවුරුද්දකට මම ලක්ෂ 20කට වඩා එනවා සංචාරක මේ තැන බලන්න මේ අංකෝර් රොඩ් බලන්න. ඔයගොල්ලෝ දන්නවා ලංකාවට එන සම්පූර්ණ සංචාරක පිරිස බැලුවත් එච්චර නැහැ. සාමාන්‍ය ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ සාර්ථක අවස්ථාවේ ලංකාවට ආවේ සංචාරකයෝ ලක්ෂ 10ක් 12ක් විතර වගේ. මෙතන බලන්න විතරක් වර්ෂයකට යනවා සංචාරකයෝ ලක්ෂ 20ක් වගේ සංඛ්‍යාවක්. මේ තියෙන්නේ ඒ අංකෝර් රොඩ් පන්සල. කාම්බෝජයේ අංකෝර් රොඩ්. එතකොට මේ කාම්බෝජයේ අංකෝර් රොඩ් ආభాසය අපිට දකින්න පුළුවන් පුතා ලංකාවෙනොත් මේ තියෙන ලංකා සත්මහල් ප්‍රාසාදය මේක පොළොන්නරු යුගයේ මට මතක විදිහට නිශ්චංග රජතුමා මේක හදලා තියෙන්නේ. ඒතර මේ නිර්මාණයට බලපාලා තියෙනවා අර කාම්බෝජයේ අංකෝර් රොඩ් ආభాසය. ඒක අපි කිව්වේ මේ කාල වෙනකොට අපේ ප්‍රතිමා කලාව වාස්තු විද්‍යාව වගේ අංශ සඳහාත් මේ ගිනි කුණතික ආසියාතික බලපෑම් දකින්න හම්බ වෙනවා. ලංකාවේ දේශපාලන බලපෑම් තිබුණු බව අපිට පැහැදිලි වෙනවා. ලංකාවේ පාලකයෝ මේ දකුණු ගිනි කුණතික ආසියාතික බුරුම හා කාම්බෝජ රටවල කාන්තාවෝ විවාහ කර ගැනීමෙන් පැහැදිලි වෙනවා. දේශපාලන බලපෑමුත් එල්ල වෙලා තිබුණු බව. ඒ කාරණේ පැහැදිලිද? අද ඔයගොල්ලන්ට විවේකයක් ක්‍රිස්තු වර්ෂ 1017 වන විට ක්‍රිස්තු වර්ෂ 1017 වන විට ක්‍රිස්තු වර්ෂ 1017 වන විට අනුරාධපුර නගරය චෝල ආක්‍රමණිකයන්ට නතු විය. චෝල ආක්‍රමණිකයන්ට නතු විය. චෝල ආක්‍රමණිකයන්ට නතු විය. වසර 53ක් පැවති වසර 53ක් පැවති චෝල පාලනය අවසන් කරනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1070 දී මහා විජයබාහු රජතුමාය අලුත් දෙක අපි ආයෙමු. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවස පමණ වන විට මෙව ලියන්න. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසින් පසු ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසින් පසු
ඉන්දියානු සාගර කලාපයේ ක්‍රියාත්මක වූ ඉන්දියානු සාගර කලාපයේ ක්‍රියාත්මක වූ අන්තර්ජාතික වෙළඳාම අරාබි වෙළඳුන් අතට පත්විය. අරාබි වෙළඳුන් අතට පත්විය. ඉන්දියානු සාගරයේ බටහිරට කේන්ද්‍රගතව තිබූ වෙළඳාම පුළුල් වී ගිනිකොන දිග ආසියාතික ප්‍රදේශය දක්වා පැතිරින. පුළුල් වී ගිනිකොන දිග ආසියාතික ප්‍රදේශය දක්වා පැතිරින. ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසින් පසු අන්තර්ජාතික විලඳාම නැගෙනහිර ඉන්දියානු සාගර කලාපයට කේන්ද්‍රගත වෙමින් තිබින මෙම අන්තර්ජාතික විලඳාමෙන් සරු ප්‍රතිලාභ ලබා ගැනීමට නැගෙනහිර වෙරළේ වරායන් සක්‍රිය කිරීමට අවශ්‍ය විය.
එම වරායන් හරහා ඇදී එන එම වරායන් හරහා ඇදී එන එම වරායන් හරහා ඇදී එන ආදායම පරිපාලනය කිරීමටත් ආදායම පරිපාලනය කිරීමටත් ආදායම පරිපාලනය කිරීමටත් එම වරායන් හරහා ලංකාවේ ආරක්ෂාවට එල්ල විය හැකි ලංකාවේ ආරක්ෂාවට එල්ල විය හැකි ලංකාවේ ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන වළක්වා ගැනීමටත් තර්ජන වළක්වා ගැනීමටත් තර්ජන වළක්වා ගැනීමටත් තර්ජන වළක්වා ගැනීමටත් පාලනය සඳහා නැගෙනහිර වෙරළට සමීප නගරයක් නැගෙනහිර වෙරළට සමීප නගරයක් පාලනය සඳහා නැගෙනහිර වෙරළට සමීප නගරයක් අවශ්‍ය විය මෙය මැනවින් තේරුම්ගත් මහා විජයබාහු රජු මෙය මැනවින් තේරුම්ගත් මහා විජයබාහු රජු ගෝකර්ණ තිත්ත වරායට ආසන්න වූ පිහිටි ගෝකර්ණ තිත්ත වරායට ආසන්න වූ පිහිටි පොළොන්නරුව අග නුවර ලෙස තෝරා ගත්තේය. තරුවක් දාලා ලියන්න ඊළඟ රූලෙන් අනුරාධපුර යුගයේදීද උපනගරයක් ලෙස පොළොන්නරුව දියුණු තත්ත්වයක පැවතීම ඊළඟ තරුව
වාරි කර්මාන්ත ඉදිවි වාරි කර්මාන්ත ඉදිවි වාරි කර්මාන්ත ඉදිවි කෘෂිකර්මාන්තයේ දිනු වී තිබීම කෘෂිකර්මාන්තයේ දිනු වී තිබීම උදා මේ කාලේ වෙනකොට දැන් පොළොන්නරු අගනුවර කරගන්න කලින් හොඳේ පුතාලා දන්නවා ඇති ගිරිතලේ මින්නේරිය කවුදුල්ල මෙය පොළොන්නරුවට කිට්ටුව තියෙන මහා ජලාශය ගිරිතලේ නම් කුඩා ජලාශයක් ඒතකොට මින්නේරිය ජලාශය කවුදුල්ල ජලාශය තවත් ජලාශය ඒතකොට මේ වගේ වාර කර්මාන්ත ඉදි වෙලා ඒතකොට ඇලහැර ඇල මේ වගේ වාර කර්මාන්ත ඉදි වෙලා කෘෂි කර්මාන්තය සාර්ථකලා තිබුණා පොළොන්නරු ප්‍රදේශය. එතකොට විජයබා රජතුමා මේ පොළොන්නරුව තෝරා ගන්නකොට මේ සාධකයක් බලපාන. එතකොට එතුමාට අලුතින්ම නගරයක් ගොඩනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනකොට යම් තාක් දුරකට දියුණු නගරයක් තිබුණා. මේ පොළොන්නරුව දියුණු නගරයක් වශයෙන් තිබුණා. ඒකත් එක හේතුවක් වෙනවා මෙතන තෝරගන්න. අනික තමයි ඊළඟ තොරතුරු අපි ලියමු මේක. අනුරාධ මේ පසලීමු අනුරාධපුරයට වැඩිය පොළොන්නරුවේ සිට රුහුණ පාලනය කරන්න ලේසි. ඔබ දන්නවා මහවැලි ගංගාවෙන් මෙහා පැත්ත රුහුණ එහා පැත්ත රජරට. එතකොට පොළොන්නරුව තියෙන්නේ මහවැලි ගංගා අයිනේ. ඒ අනුව පොළොන්නරුවේ සිට අඹවතුරට සාපේක්ෂව පොළොන්නරුවේ සිට රුහුණ පාලනය කරන්න පහසුයි. ඒකත් හේතුවක් වෙනවා පොළොන්නරුව අගන වශයෙන් තෝරගන්නකොට. අපි ඒක ලියාගමු තව ලකුණක් දාලා අනුරාධපුරයට වඩා අනුරාධපුරයට වඩා පොළොන්නරුවේ සිට රුහුණ පාලනය කිරීම පහසු වේ. අනුරාධපුරයට වඩා පොළොන්නරුවේ සිට රුහුණ පාලනය කිරීමට පහසු වීම වැනි කරුණුද මේ සඳහා බලපා තිබේ. ඡේදයක් ලියන්නේ හොඳේ. වැනි කරුණුද මේ සඳහා බලපා තිබේ. එතකොට හොඳට අවධාරණය කරගන්න. පොළොන්නරුව අගනුවර වශයෙන් තෝරගන්න බලපාන කාරණා ප්‍රධාන කාරණාව තමයි මේක නැගෙනහිර වෙරළට සමීප නගරයක් වීම. එතකොට ත්‍රිකුණාමලේ වරායි නැත්නම් ගෝකර්ණ පිටර කිට්ටුව තියෙන නගරයක් වීම ඒක අංක 1 අපි ගන්නවා. ඊට පස්සේ අනිත් කාරණා ටිකත් මේකට බලපානවා. අනිත් කාරණා මොනවද? පොළොන්නරු යුගයේදී උපනගරයක් වශයෙන් පොළොන්නරු දිනු තත්ත්වයක තිබීම. ඊට පස්සේ වාර කර්මාන්ත ඉදි වෙලා කෘෂි කර්මාන්ත ඉදා දිනු තත්ත්වයක තිබීම පොළොන්නරුවේ මේ වෙනකොට ඊළඟට පොළොන්නරුවේ ඉඳලා රුහුණ පාලන පහසු වීම ඒ සාධකත් විජයබා රජතුමාට බලපෑවා මේ ස්ථානයේ අගනුවර වශයෙන් තෝරගද්දී. හොඳයි. අපි අලුත් ඡේදයකට යමු. මහා විජයබා රජුගෙන් පසු රජ පැමිණි මහා පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ සමාජ වටපිටාව සහ
विदेश संबंधता विदेश संबंधता विदेश संबंधता परीक्षा कर බැලීමේදී परीक्षा कर බැලීමේදී परीक्षा कर බැලීමේදී අග්නිදිග ආසියාතික අග්නිදිග ආසියාතික අග්නිදිග ආසියාතික වෙළඳ සම්බන්ධතා වෙළඳ සම්බන්ධතා වෙළඳ සම්බන්ධතා මෙරට 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 මේ ටික පුතා මේ තරු ලකුණු දාලා එක යට එක ලියන්න මෙරට දේශපාලන ඊළඟ රූලේ ආගමික ඊළඟ රූලේ ආර්ථික මෙරට දේශපාලන ආගමික ආර්ථික දේශපාලන ආගමික ආර්ථික කටයුතු ඡේදයක් විදිහට හොඳේ කටයුතු කෙරෙහි බලපා ඇති බව පෙනේ බලපා ඇති බව පෙනේ බලපා ඇති බව පෙනේ අලුතෙන් ඡේදයක ලියන්න උදාහරණ කළ දෙකක් දැම්මත් කමක් නැහැ උදාහරණ කළ අලුත් ඡේදයක ලියනවා අපි විජේබා රජුගෙන් පසු රජ පැමිණි පාලකයන් කිහිප දෙනෙකු බුරුමය කාම්බෝජය වැනි අග්නිදිග ආසියා රටවල රාජකීය කාන්තාවන් විවාහ කරගත් බව මහා වංශය කියයි. ඊළඟ උදාහරණය පොළොන්නරු යුගයේ කලා කෘතිවල
පොළොන්නරු යුගයේ කලාකෘතිවල පොළොන්නරු යුගයේ කලාකෘතිවල එනම් බුද්ධ ප්‍රතිමා සහ වාස්තු විද්‍යා නිර්මාණවල එනම් බුද්ධ ප්‍රතිමා සහ වාස්තු විද්‍යා නිර්මාණවල බුද්ධ ප්‍රතිමා සහ වාස්තු විද්‍යා නිර්මාණවල ගිනිකොනොදිග ආසියාතික බලපෑම් දක්නට ලැබේ. තරුවක් දාලා ලියන්න ඒක යටතේ. හොඳේ පුතේ මේ ඕකට උදාහරණයක් මේ දෙන්නේ. තරුවක් දාලා ලියන්න. Java Dupate Borobudur ආභාසය Borobudur බෝඩ් එක බලලා ලියන්න පුතා Borobudur Java Dupate Borobudur ආභාසය දල් විහාරයේ දැකිය හැකිවීම ඊළඟ තරුව දාලා ලියන්න කාම්බෝජයේ Angkor Wat විහාරයේ ආභාසය සත්මහල් ප්‍රාසාදය තුල දැකිය හැකිවීම මේ සඳහා කදිම නිදර්ශන වේ. දබුත එහෙනම් අපි අතර සමුගමු හැමෝටම ආයුබෝවන්. අපි නැවත හමු වෙමු ලබන අඟහරුවාදා 11:30.